සුබ දවසක් සියලු දෙනාටම ඒ වගේම ඉතාමත් සන්තෝෂයි කාලයකට පස්සේ තමුන්නාසෙලා හමුවන්ට ලැබීම පිළිබඳව මම හිතනවා මේ අවස්ථාවේදී විශේෂයෙන්ම අද දිනේදී මේ වෙන විටත් තමුන්නාසෙලාට දැනගන්න ලැබිලා තියෙනවා අපිට මේ අනපේක්ෂිත එහෙමත් නැත්නම් අපි බලාපොරොත්තු නොවන ප්‍රමාණයේ රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වෙලා තියෙනවා. හැබැයි මේ වාර්තා වීමට හේතුවත් මේ වෙන විට බොහෝ වෙලාවට තමුන්නාසෙලා දන්නවා ඇති. පහුගිය දින කිහිපය තුළ අර අතපසු වී එහෙමත් නැත්නම් ප්‍රමාද වී තිබුණු සියලු PCR පරීක්ෂණ සම්පූර්ණයෙන් ඉවර කරලා අර තිබුණු බැක්ලොග් එක පැහැදිලි කිරීම නිවැරදි කිරීම නිසා තමයි මේ සියල්ල එකතු වුණේ. ඒකට එක හේතුවක්. නමුත් මේ රෝගීන් වැඩිවීමේ ප්‍රවණතාවය සම්පූර්ණයෙන් අඩු වීමයි කියලා අපිට කියන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසාම මේ මොහොතේදී නැවතත් අපිට සෞඛ්‍ය අමාත්‍යාංශයේ හැටියට අවධාරණය කරන්න සිද්ධ වෙනවා අපිට අපේ ආරක්ෂාව වෙනුවෙන් ගත යුතු සියලු ක්‍රියාමාර්ග ඒ ආකාරයෙන්ම ගත යුතුයි කියලා. ඒ වගේම අපිට සෞඛ්‍ය අමාත්‍යාංශයේ මගින් අපේ ආරක්ෂාව වෙනුවෙන් මේ දක්වා නිකුත් කර ඇති සියලුම සෞඛ්‍ය මාර්ගෝපදේශ වෙනදාටත් වඩා ආරක්ෂා කිරීමට පිළිපැදීමට මම හිතනවා හිතට ගැනීම වැදගත් වෙනවා. මේ මොහොතේදී විශේෂයෙන්ම කොළඹ නගර සීමාව තුළ තෝරාගත් ප්‍රදේශ වෙනුවෙන් කොළඹ නගරයේ පිහිටි ප්‍රධාන රෝහල් ගණනාවක එන්නත් කිරීමේ වැඩසටහනත් ආරම්භ කරලා තියෙනවා. මම හිතනවා ජනතාවට මේ පණිවිඩයත් යැවිය යුතුයි. තමන්ට වෙන් කරලා තියෙන එක් ප්‍රදේශවලින් එක් මේ මාර්ගවල පදිංචි කරුවන්ට ඒ යා යුතු රෝහල් පිළිබඳව දැනුම් දෙනවා. ඒ අය ඒ රෝහල් වලට ගොස් මේ දක්වා එන්නත් ලබාගෙන නැති අය ඒ එන්නත් ලබා ගැනීමට කටයුතු කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. මේ සඳහා කොළඹ මහ රෝහල ඒ වගේම බොරැල්ල ළමා රෝහල ද සොයිසා කාන්තා රෝහල සහ කාසල් විදිය කාන්තා රෝහල කියන ප්‍රධාන රෝහල් ටික කොළඹ නගර සභාවේ අනිකුත් එන්නත් මධ්‍යස්ථාන වලට අමතරව මේ වන විට සූදානම් කරලා තියෙනවා. ඒ අයට ඒ ස්ථාන වලින් ඒ අදාළ එන්නත් ලබා ගැනීමට පුළුවන් වෙයි කියලා මම හිතනවා. ඒ වගේම ඊයේ දිනේත් පෙරේදා දිනේත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළම මට්ටමේ ඉන්න නිලධාරීන් ගණනාවක් දිවයින පුරාම පිහිටි මේ ප්‍රතිකාර මධ්‍යස්ථානවලට ගිහිල්ලා ඒ පළාත් වෙනුවෙන් වෙන් කරලා තියෙන ඒ නිලධාරීන් ඒ දිස්ත්‍රික්කවලට ගිහිල්ලා පළාත් වලට ගිහිල්ලා ඒ ප්‍රතිකාර මධ්‍යස්ථානවල රෝහල් වල වැඩි දියුණු කිරීමට අවශ්‍ය කරන දේවල් මොනවද කියලා බලලා ඒ සෞඛ්‍ය සේවකයන් දිරිමත් කරලා අවශ්‍ය කරන වැඩි දියුණු කිරීම වලට අවශ්‍ය තොරතුරු සෞඛ්‍ය ලේකම් වෙත ඒ වගේම සෞඛ්‍ය සේවක ජනරාල්තුමා වෙත ඉදිරිපත් කිරීම සඳහා පෞද්ගලික කාලයේ ඒක සිද්ධ වුණා. ඒ හරහා මේ දක්වා කරගෙන ගිය හුඟක් වැඩසටහන් වල ඒ වගේම මේ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ගුණාත්මක භාවය තවදුරටත් වැඩි දියුණු කිරීමට හැකියාව ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ සම්බන්ධයෙන්ුත් ඉදිරියේදී තවත් අලුත් තොරතුරු තමුන්නාසලාට ලබා ගන්න පුළුවන් වේවි. මේ ප්‍රවෘත්ති සාකච්ඡාවට මා අද ඉතා කෙටි දැනුම් දීමකින් පැමිණියේ සමහර විට මට ඒ තමුන්නාසලාට දැනගන්න තියෙන සියලු දේට මේ මොහොතේ උත්තර දෙන්න පුළුවන් වේද කියලා මම දන්නේ නැහැ. නමුත් මම හිතනවා මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් මට මේ අවස්ථාවේදී මම හිතනවා ඇහුවොත් මම මේ මොහොතේ අපිට ලැබෙන තියෙන තොරතුරු අනුව මට පුළුවන් විදිහකට මම උත්තර දෙන්නම්. මේ කියන මේ වැඩසටහන් වලට ලැබිලා තියෙන මේ වීඩියෝ පට පිළිබඳව
සමාජ ජාලවල අපිත් දැක්කා. මේ සම්බන්ධයෙන් පොලිසියත් සමග සාකච්ඡා කරලා මේ සිද්ධීන් ඒ ආකාරයටම සිද්ධ වුණාද සමහරලාට මේක ඒ මොන පදනමින්ද එහෙම ඒ කියන්නේ යම්කිසි පුද්ගලයෙක් සැබෑවටම මේ ප්‍රතිරෝධයක් දක්වන නිසා එහෙම සිද්ධ වෙලාද එහෙම තියෙනවා නම් ඒ අයගේ මොකක් හරි අයට හේතුවක් තියෙන්නත් පුළුවන්. අපි ඒක හොයලා බලලා පොලිසියත් එක්ක සාකච්ඡා කරලා මේක අපිට සියලු දෙනාගේ සහායෙන් කළ යුතු දෙයක් නිසා ඒ වගේම මේක හරහා සියලු දෙනාම මේකට අනුගත වීමට අවශ්‍ය කරන ජනතාව මේකට යොමු කිරීමට අවශ්‍ය කරන වැඩපිළිවෙලක් සකස් කිරීම මගේ හිතෙනවා වඩා සුදුසු වෙනවා. එහෙම නැතුව මේක මේ දිගින් දිගටම අපි එවැනි දේවල් වලට මඟ පාදන විදිහට හෝ ඒක උනන්දු කරන විදිහට කටයුතු කරන්න මම හිතන්නේ අපිට සිද්ධ වෙයි කියලා. ඒ වගේම මම දන්නවා මේක මේ වාගේ දේවල් වලදී අර ජනතාවට සාමාන්‍ය පොලිසියෙන් ඇවිල්ලා මේ කරන ඉල්ලීමට සහයෝගය දැක්වුණොත් මම හිතනවා මේ වාගේ දත්වයක් නොවැළැක්විය හේතුන් නිසා හෝ සිදුවෙන්නට ඉඩ අඩු කරගන්න පුළුවන් කියලා. මාස්ක් එකක් අපි හැමදාම කියන දෙයක් තමයි මේ මාස්ක් වල තියෙනවා නැවත පාවිච්චි කළ හැකි ඒවා නොහැකි ඒවා. එතකොට මේ මම පැලඳගෙන ඉන්න එකත් එක වතාවක් පාවිච්චි කරලා ඉවත් කළ යුතු එකක්. ඒ වගේම මේ සියල්ලටම වඩා අපිට රෙදි වලින් හදාපු මුවැස්මක් නැවත නැවත සෝදා පාවිච්චි කරන්න පුළුවන්. මං උනත් මගේ රාජකාරී වේලාවකින් පරිබාහිරව මම පාවිච්චි කරන්නේ රෙදි වලින් හදාපු එකක්. එවැනි රෙදි වලින් හදාගත්ත මුවැස්මක් මං හිතනවා ඕනෑම වතාවක් සෝදා වියලා පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඊට අමතරව තියෙන අපි මිලදී ගන්නා වූ යම් මුවැස්මක් තියෙනවා නම් ඒකේ නිෂ්පාදකයා විසින් ඒක පාවිච්චි කළ යුතු ප්‍රමාණය කොයි ආකාරයකද කියන එක සඳහන් කිරීම වැදගත් වෙනවා. ඒ උපදෙස් පරිදි තමයි සිදුවිය යුත්තේ. ඒ නැවත පාවිච්චි කරන්න පුළුවන් ඒවා. හැබැයි එහෙම නොවන සෑම එකක්ම වගේ අනිවාර්යයෙන්ම එක වතාවක් පමණක් පාවිච්චි කිරීම තමයි සිදුවිය යුත්තේ. අද උදෙත් අපි මේ පිළිබඳව සාකච්ඡා කරා. යම් ස්ථානයකට බෙදා හැරීමේ ගැටලුවක් තියෙනවද කියලා අපිට ඒක හොයලා බලන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ ඇරෙන්න අපිට තොග වශයෙන් ගත්තහම මේවල අඩුවක් පාඩුවක් නැහැ. හැබැයි අපි දන්නේ නැහැ යම් ස්ථානයක මේ කොහෙද ඒ සිද්ධ වෙන්නේ කියලා අපිට දැනුම් දෙන්න පුළුවන් නම් ඒ ස්ථානවලට යම් ආකාරයකට බෙදා හැරීමේ ගැටලුවක් තියෙනවා නම් අපිට ඒක නිවැරදි කරන්න පුළුවන්. මට ඒ පිළිබඳව මේ මොහොතේ තොරතුරු නැහැ. තියෙනවද මොනවද? නෑ. අපිට ඒක තොරතුරු ලැබිලා නැහැ. සමහරට වසංගතයකින් හරි අපිට සමහරට ඉදිරියේදී කරන එකකදී අපි ඉදිරියේදී තමන්නාසලට ඒ පිළිබඳව තොරතුරු ලබා දෙන්නම්. කැබිතිගොල්ලාවේ ඉන්දියන් ජාතික ඒ නිසාම තමයි මේක දැන් නවත්තලා තියෙන්නේ නේද? අපි දැන් ලංකාවට එන ඉන්දියන් ජාතිකයින්ව තවදුරටත් එහෙම පැමිණීමට ඉඩකට අවුරුලා තියෙනවා. ඉන්දියාවෙන් පැමිණෙන මේ පුද්ගලයන්ගේ පැමිණීම නැවත දැනුම් දෙන තුරු නවත්තලා තියෙන්නේ. නෑ ඒක තමයි. ඉතින් මොන ක්වොරන්ටයින් කරන්නත් එන්නේ නෑනේ. ඒකෙන් හින්දා ඒ ප්‍රශ්නේ මතුවෙන්නේ නෑ.
දැඩි සත්කාරවල සම්පූර්ණ ඇඳම් පිළිබඳව මට මේ වෙලාවේ මේ කියන්නේ මගේ මේ කියන්නේ මතකෙන් කියන්න අමාරුයි. නමුත් විශාල සංඛ්‍යාවක් තියෙනවා. නමුත් කොරෝනා රෝගීන්ගේ වෙනුවෙන් වෙන් කරපු දැඩි සත්කාර එකක 15ක ඇඳම් 146ක් අපි හඳුනාගෙන තියෙනවා. අවශ්‍යතාවයේ අනුව ඒක භාවිතා කිරීම සඳහා. ඒ ඇඳම් වලින් මේ වෙන විට 60 ගාණක් පාවිච්චියට ගැනෙනවා. ඒ වගේම ඉදිරියේදීත් අවශ්‍යතාවය පරිදි ඒ ඇඳන් තවත් භාවිතයට ගන්න පුළුවන්. හැබැයි මේ මොහොත වෙනකොලොත් හුඟක් වෙලාවට වෙන්නේ ඒ සෑම ඇඳක්ම වාගේ අවශ්‍ය රෝගීන් සඳහා බොහෝ වෙලාවට භාවිතයට ගැනෙනවා. ඒ නිසා අපිට අර හිස් ඇඳන් කීයක් තියෙනවද කියලා අහුවොත් නම් බොහෝ වෙලාවට අපිට කියන්න තියෙන හැම ඇඳක්ම වාගේ අපි අවශ්‍යතාවය පරිදි භාවිතයට ගැනෙනවා. විශ්වවිද්‍යාලයට අනුබද්ධිත ආයතනය කරන පරීක්ෂණ අනුව ඒගොල්ලන් කියනවා ජූනි මාසයේ වෙනකොට අපේ රටේ 20000කට වැඩි සංඛ්‍යාවක් මිය යන්න පුළුවන්. ඒක ජූනි අගවෙද්දී වගේ 30000 වෙන්නත් පුළුවන් කියන සංඛ්‍යාවක් උන් වාර්තා කරලා තිනවා. මේ තත්ත්වයේ යටතේ කොහොමද අපේ ඉදිරි සූදානම් වීම ගැන ඔබතුමා පැහැදිලි කිරීමක් කරොත්? ඔව්. ප්‍රථමයෙන්ම අපි කරන්නේ මේ 30000ක් පැමිණෙනවා නම් පැමිණෙන්නේ අපි රෝගීන් ඇතිවන ක්‍රියාවලිය පාලනය නොකළොත්. මේ වගේම පුරෝකතනයක් අපේ පළවෙනි වතාවේ පළවෙනි රැල්ල අවස්ථාවෙත් හුඟක් විද්වත්තු ප්‍රකාශ කරා මුල්ම රෝගීන් සති දෙකක් ඇතුළත වාර්තා වුණු රෝගීන්ගේ වැඩිවීමත් එක්ක මේ දින කීපයක් ඇතුළත මෙන්න මේ ආකාරයට වැඩි වේය කියලා. නමුත් ඒක අපි තේරුම් ගත්තා. ඒකට අපි ඒක නැහැයි කියලා නෙමෙයි කියන්නේ. අපි ඒක ප්‍රතික්ෂේප කරා නෙවෙයි. අපි කරේ එවැනි පුරෝකතනයක් ආපුහම ඒක අපි දැඩිව ඒක පිළි අරගෙන ඒක වෙන්න නොදෙයි. ඒක වළැක්වීමට කටයුතු කරා. මෙවරත් අපි කරන්නේ ඒකමයි. ඒ නිසා මේ මොහොත වෙන විට අපි සියලු ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. එක පැත්තකින් මේ මොහොත වෙන විට රෝගීන් විශාල සංඛ්‍යාවක් දැනටම අපේ පහුගිය කාල සීමාව තුළ අපේ හැසිරීම මත දැනටම ගණනාවකට බෝ කරලා තියෙනවා. ඒ ආව ඉදිරියේදී මතුවෙන එක නවත්තන්න බෑ. ඒ අයට අවශ්‍ය කරන ප්‍රතිකාර මධ්‍යස්ථානවල පහසුකම් වැඩි කරන ගමන් අලුතෙන් එන රෝගීන් වැළැක්වීම සඳහා අවශ්‍ය කරන වැඩපිළිවෙල ගන්නවා. ඒ හරහා ඔය කියන తত্ত্বය නොවීමට හැකි හැම වැඩපිළිවෙලක්ම ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා. ඕනේ ඒ වගේම සංඛ්‍යාත්මකව දීලා තියෙනවා 250 දෙනෙකු දෛනිකව මිය යන්න පුළුවන්. ඒක ඉදිරියේදී 350 දක්වා වැඩි වෙන්න පුළුවන් කියන තත්ත්වෙත් කියනවා. එතකොට මම අර ඔබතුමාගෙන් ආපු ඇඳන් සංඛ්‍යාව සම්බන්ධයෙන් අපේ දැනට තියෙන පවතින ඇඳන් සංඛ්‍යාව සහ අපි පෙර සූදානමක් හැටියට මොනවද කරලා තියෙන කියන එක තමයි ඔබතුමාගෙන් මම අර ඇඳන් සංඛ්‍යාව සම්බන්ධයෙන් සංඛ්‍යා ලේඛනයක් ගැන ඇහුවේ. ඔව්. ගරු ඇමතිතුමිය අද විශේෂ සාකච්ඡාවක් තියලා රැස්වීමක් තියලා මේ සියලු වැඩසටහන් වලට ඉදිරියේදී කොහොමද අපි මුහුණ දෙන්නේ කියන එකට ඒ අදාළ නිලධාරීන්ගෙන් අද දිනේ ඇතුළත වාර්තා ලබා ගැනීම කටයුතු කරන්න සූදානම් කරලා තියෙනවා. මම හිතනවා ඒ වැඩ කටයුතු පිළිබඳවත් ඉදිරියේදී තමන්නාසලා දැනුවත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. වෛද්‍යතුමනි ඒ වගේම දැන් අපි දකිනවා හැමදාම මාධ්‍ය සාකච්ඡාවන් සෞඛ්‍ය අංශවල අපි දන්නේ 6 දෙනෙක් විතර මාධ්‍ය ප්‍රකාශකයන් ප්‍රකාශන කරන මාධ්‍යවලට. නමුත් මේ ජනතාවට මේ තියෙන අවදානව මේ තියෙන භයානක තත්ත්වයේ ඇයි කියලා දෙන්නේ නැත්තේ? ලෝකයේ පවතින දැන් කරන පරීක්ෂණ උන් කරන අධ්‍යයන කටයුතු සම්බන්ධයෙන් තියෙන වාර්තා සම්බන්ධයෙන් කළොත් අපේ රටේ මේවා නෙමෙයි යන්නේ එළියට. ඉතින් මේ වගේ වාර්තාවන් එළියට දීලා තිබුණොත් ජනතාව මීට වැඩිය තමන් ගැන අවධානයක් අරගන්න පුළුවන් වේවි නේද? අනිවාර්යයෙන්ම. ඒක තමයි අපි දැන් මේ මාධ්‍ය මේ වැඩසටහනෙත් මේ සාකච්ඡාවලදී තමන්නාන්සෙලාත් එක්ක මේ කරන්නේ. මේ පණිවුඩය මම හිතනවා තමන්නාන්සෙලාට තමයි විශාල වගකීමක් තියෙන්නේ. මේ පණිවුඩය ජනතාවට දීලා පුළුවන් තරම් මේ රෝගිය පැතිරෙන එක වළක්වන්න අවශ්‍ය කරන හැසිරීම් රටාව සිදුවෙන බවට වග බලා ගන්න අවශ්‍ය කරන දැනුවත් කිරීම කරන්න කියලා මම තමුන්නාන්සලාගෙන් ඉල්ලා සිටිනවා. දැන් මේ වෙන සෞඛ්‍ය අංශ පිළි අරගෙන තියනවාද මේ ඇමරිකා වොෂින්ටන් වාර්තාව සම්බන්ධයෙන්? පිළි අර ගැනීමක් ගැන අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද එහෙම පිළිගැනීමකට මෙයා වෙන්නේ නැහැ. අපිට ඔය තොරතුරු පමණක් නොවේයි වෙනත් ආයතන පවා ලබා දෙන පුරෝකතන අපි සියල්ල සැලකිල්ලට ගන්නවා. ඒ සැලකිල්ලට අරගෙන තමයි ඉදිරි කටයුතු සූදානම් කරන්නේ.
ඔව් ඒක තමයි මම දැන් ඉස්සරලා උත්තර දුන්නේ. අපි මේ ඉදිරියේදී මේ පළවෙනිම දේ තමයි එවැනි තත්ත්වයක් ඇති නොවෙන්න කටයුතු කරනවා. එවැනි තත්ත්වයක් උද්ගත වුණොත් ඒ අවශ්‍ය කරන පහසුකම් සැපයීම සඳහා අද දිනේදී ගරු ඇමතුමිය විශේෂ සාකච්ඡාවක් තියලා ඒ අවශ්‍ය කරන උපදෙස් ලබා දුන්නා. අද හවසදී ඒ සැලසුම් පිළිබඳවත් තමුන්නාන්සලාට දැනගන්න පුළුවන් වේවි කියලා මම හිතනවා. අපිට ලැබිලා තියෙන වාර්තාවලට අනුව නම් ඒක 25000 දක්වා අපි වැඩි කරලා තියෙනවා. අපිට කියන්නේ මට මේ ආපදා එකකයට දිනපතා ඒ තොරතුරු ලැබෙනවා. 25000 දක්වා වැඩි කරලා තියෙනවා. ඉතින් ඒක තවත් ඉදිරියේදී තවත් වැඩි කිරීමට තමයි අපිට සිද්ධ. සාමාන්‍යයෙන් පහුගිය කාල සීමාව තුළ අනපේක්ෂිත ලෙස අර රෝගීන් වැඩිවීමත් එක්ක යම්කිසි බැක්ලොග් එකක් ආවා. දැන් ඒක වළක්වලා හැකි ඉක්මනින් ඒ කියන්නේ ඒකෙන් අදහස් කරන්නේ සාමාන්‍යයෙන් සාම්පල් එකතු කිරීමට දවසක් ගත වෙනවා. ඒකේ ප්‍රොසෙස් කරනකොට තව දවසක් ගත වෙනවා. ඊළඟ දවසේදී මේක ලබා ගැනීමට හැකි වෙන පරිදි යථා තත්ත්වයට ස්ට්‍රීම්ලයින් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඔව් අපි ඒක තමයි අපි කිව්වේ ගිය සතියේ අපි මේ සතියන්තයේ අපි ගියා ප්‍රධාන රෝහල් සියල්ලම වගේ. දැන් අපේ සම්පූර්ණ තොරතුරු හෙට සමනාසලට බොහෝ වෙලාවට දැනගන්න ලැබෙවි. මොකද ඒ ගිය අයගේ වාර්තා අපිට ලැබිලා නැහැ. නම මම පුද්ගලිකව ගිහිල්ලා නුවරඑළිය දිස්ත්‍රික්කයේ මම පරීක්ෂා කරේ. ඒ රෝහල් සියල්ලම වගේ මෙවැනි අවස්ථාවකදී අවශ්‍ය කරන මේ අවස්ථාවකට මුහුණ දීම සඳහා මේ දවස්වල සූදානම් වෙමින් පවතිනවා. ඕන අලුතෙන් රෝහල් හැදීමට වඩා ඒකට තමා කරන්නේ ඒ සඳහාත් අවශ්‍ය කරන දැන් මම එක උදාහරණයක් දෙන්නම්. යුද හමුදාවේ ප්‍රධානත්වයෙන් ඒ වගේම නුවරඑළිය නගරාධිපතිතුමාගේ සහ ඒ අයගේ සහයෝගයෙන් මේ වන විට නුවරඑළිය නගර සභාවේ අර ක්‍රීඩාංගණයක ස්ටේඩියම් එකක ඇඳන් 400ක් දක්වා යන අතරමැදි මධ්‍යස්ථානයක් හදන්න සූදානම් කරලා තියෙනවා. ඒ වගේ අනික් තොරතුරු මට මේ මොහොතේ නැහැ. ඒ වැඩසටහන දිගටම කරගෙන යනවා. ඒකට අවශ්‍ය කරන සහාය තමයි හැමෝගෙම අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ ගැන මම ඒකට විශේෂඥයෙක් නෙවෙයි. මේ පවතින තත්ත්වයේ කලින් පවතින තත්ත්වයකට වැඩිය ඉතාමත් දරුණු තත්ත්වයක් තමයි පවතින්නේ. ඒ කියන්නේ විතරක දුක් හතර දෙනෙක් සමාජයකට පවුලම වෙනවනම් කාර්යය පවුලටම අසාධි තත්ත්වයක් පත් වෙනනම් කාර්යය මොකද්ද කරන්න ඕනේ කියන රජයෙන් සම්බන්ධ මුතුමාලා සාකච්ඡා කරලා ඔය වැඩපිළිවෙල තමයි අපි මේ දීලා තියෙන සෞඛ්‍ය උපදෙස් සහ මේ වෙනකොට දීලා තියෙනවා අපි සමාජයේ මේ පිළිපැදිය යුතු අනිකුත් ක්‍රියාමාර්ග උත්සව පැවැත්වීම, සංഭാෂණ පැවැත්වීම, අනිකුත් දේවල් නොකිරීම, වැළකී සිටීම ආදී වශයෙන් විස්තර ගොඩක් එවලා තියෙනවා. ඒවට අනුගත වීම තමයි වැදගත් වෙන්නේ. ඒක පණිවුඩය හරියට ගිහිල්ලා නැත්තම් ඒක ඉදිරියට ගෙන යන්න තමුන්නාන්සෙලත් අපිට සහාය දුන්නොත් මගේ හිතේ වැදගත් වෙනවා. මේකෙදී අපි බලාපොරොත්තු වෙන්නේ මේ සෑම දෙයක්ම පුරෝකතන. මෙවැනි අවස්ථාවක එවැනි දෙයකට සූදානම් වීම තමයි අපිට අවශ්‍ය වෙන්නේ. ඒ සඳහා ජනතාවට අවශ්‍ය කරන පණිවුඩේ මේ වෙනකොටත් දීලා තියෙනවා. මම හිතනවා ඒ නිසා
මේක අපිට ඕන කරන්නේ ඒක දිගින් දිගටම ජනතාවට ඒත්තු ගන්නන තෙක් ඉදිරියට පණිවුඩය යෑමයි. ඒ සඳහා තමුන්නාන්සේලා සහාය දුන්නොත් මගේ ඒක ගැටලුවක් වෙන එකක් නෑ. මොකද මේ විතරක් නෙවෙයි ඔය කියන වාර්තාවට වඩා තවත් වාර්තා ගණනාවක් එනවා. ඉතින් මෙහි සිටින විශේෂඥ වෛද්‍යවරු සහ අනිකුත් තාක්ෂණික කාර්ය මණ්ඩල මේ සියල්ල සැලකිල්ලට අරගෙන තමයි මේ හැමදාම අපි කියන්නේ මේ කටයුත්තටදී මෙහෙම සිද්ධ වෙන එක තමයි වඩා සුදුසුයි කියලා. කරලා තියෙනවද ජනාධිපති කාර්යසාධක බලකායට ඒ පිළිබඳව ඒක සම්පූර්ණයෙන් ඒක දේශපාලන සහ ඉහළම ප්‍රතිපත්ති තීරණ ගන්නේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමා අද දිනේ රැස්වීමක් තිබ්බා. නමුත් මට එතුමා හමුුනේත් නැහැ. මම හිතනවා අද හවස් වෙනකොට එවැනි තීරණයක් ගත්තා නම් ඒ පිළිබඳව දැනුම් දෙයි. අද දිනේ ඒකත් ඒක වැඩසටහන අද දිනේ සාකච්ඡාවෙන් ඒක විධිමත් කිරීමට කටයුතු කරා. අද හවස් වෙනකොට ඒ සඳහාත් වැඩසටහන සකස් කරලා ගරු ඇමතුමියට ඉදිරිපත් කරන්න කියලා තියෙනවා. අපිට ඒක සමහරට අද හවසට අපේ අමාත්‍යාංශ මාධ්‍යාංශයෙන් තොරතුරු ලබා දෙවි. ඒක බොහොම ඩයිනමික් එකක්. ඒ කියන්නේ එහාට මෙහාට වෙනස් වෙනවා. එක මොහොතක කොච්චර ඉන්නවද කියලා කියන්න අමාරුයි. මොකද ඩිස්චාර්ජ් වෙනවා, ඇඩ්මිට් වෙනවා, අලුතෙන් රෝගීන් හොයා ගන්නවා. ඒ නිසා මේ ඒම හරියට ඉලක්කමක් කියන්න හරි අමාරුයි. අපිට හුඟක් වෙලාවට ඔය එක එකනක් කියන්නෙත් එස්තමේන්තු තමයි. මට සෞඛ්‍ය ඇමතිතුමත් එක්ක පොඩි රැස්වීමකට තියෙනවා. ඒ නිසා මම මේ මොතේ සිසු කරනවා. සුති ඒ ඔබ හා එක් වූයේ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් ප්‍රධානී ආපදා සහ හදිසි ප්‍රතිචාර ඒකකයේ සෞඛ්‍ය අමාත්‍යාංශය. මට කෙටි පණිවිඩ කිහිපයක් කියන්නට තිබෙනවා. ඇත්තටම පෙරත් මම මේ දේ පැවසුවා. PCR පරීක්ෂණ වලට මම හිතන්නේ දැන් දවසකට 25000ක් විතර PCR පරීක්ෂණ කෙරෙනවා. විශේෂයෙන් සැලකිය යුතු කරුණක් තියෙනවා මේ PCR පරීක්ෂණ වලට සම්බන්ධ වුණාම පුද්ගලයෙක් PCR පරීක්ෂණයකින් පසු කෙසේ වගකීමකින් හැසිරිය යුතුද කියන එක මාධ්‍ය මගින් දැනුවත් කර යුතුයි. මොකද ඔවුන් හරහා මෙම රෝගය ව්‍යාප්ත වීම විශේෂයෙන්ම අපට නිරීක්ෂණය වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා PCR පරීක්ෂණයකට ඔබ අද යොමු වුවහොත් විශේෂයෙන්ම එයින් පසු ඔබ ස්වයං නිරෝධායන තත්ත්වයකට යා යුතුයි. ඒ කියන්නේ ඔබ නිවසටම වෙලා සිටිය යුතුයි. නිවසෙන් බාහිරට යෑම අවම කළ යුතුයි අත්‍යවශ්‍ය සෞඛ්‍යමය හේතුවකට ඇරෙන්න. ඒත් එක්කම සෞඛ්‍යමය හේතුවකට වුණත් නිවසෙන් බාහිරට යනවා නම් පෞද්ගලික වාහනයකින් යනවා මිසක් කිසිසේත්ම පොදු ප්‍රවාහන මාධ්‍ය භාවිතා කරන්නට එපා. නිවසේ අයගෙන් ආදරණීයන්ගෙනුත් වෙන් වෙලා නිවැරදි ආකාරයෙන් මුවාවරණයක් පැළඳ දෑත්වල ස්වස්ථතාවය පවත්වා ගනිමින් සබන් යොදා නිතරම පවිත්‍ර කර ගනිමින් දුරස්ථ භාවය පවත්වා ගැනීමෙන් සිටීමට ඔබ කටයුතු කළොත් ඔබගේත් ආදරණීයන්ගේත් ආරක්ෂාව ඔබ තහවුරු කරાવી. ඒත් එක්කම හදිස්සි රෝග තත්ත්වයක් හරි මතුවනොත් ඔබට පුළුවන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ 1999 කියන සුවසැරිය අංකයට අමතලා වෛද්‍යවරයෙක් හෝ වෛද්‍යවරියක් ඍජුවම සම්බන්ධ වෙලා වෛද්‍ය උපදෙස් ලබා ගන්න. ඉතින් මේ තමයි PCR පරීක්ෂණය පිළිබඳව ඔබට දැනුවත් කරන්නට තියෙන විශේෂ දේ. ඒත් එක්කම ගැබිනි මව්වරුන් විශේෂ අවධානයක් යොමු කළ යුතුයි. මොකද මේ අවස්ථාව වන විට ඔබ සියලු දෙනාම දන්නවා මෙම තුන්වන රැල්ලත් සමග ඇති වෙලා තිබෙන්නේ COVID-19 වෛරසයේ මහා බ්‍රිතාන්‍යයෙන් හමු වුණ දරුණු ප්‍රභේදයක්. ඉතින් මේ දරුණු ප්‍රභේදයත් සමග වෛරසය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙනවා. ඒ ව්‍යාප්තියත් සමග ආසාදනයට ලක්වන පුද්ගලයන් බොහෝ දෙනෙක් පෙර අවස්ථාවලට වඩා රෝග ලක්ෂණ පෙන්වන අවස්ථාවක් තමයි පෙන්වන්නේ. ඒ රෝග ලක්ෂණ පෙන්වන අයගෙනුත් අධිසත්කාර සේවා හෝ දැඩි සත්කාර සේවා ලබා ගැනීමට අවශ්‍ය වන රෝගීන් ප්‍රමාණය වැඩි. ඉතින් මේක සෑම වයස් කාණ්ඩයක්ම වැඩිහිටි තරුණ සියලු දෙනාම එක ලෙසම ආසාදනය කරන වෛරස් ප්‍රභේදයක්. ඉතින් ගර්භණී මවකට මෙම වෛරසය ආසාදනය වුවහොත් ඇයට මතුවිය හැකි සංකූලතා ඉතා අධික විය හැකි. ඇයට රෝහලක අධිසත්කාර හෝ දැඩි සත්කාර සේවා ලබා ගැනීමට ඇති හැකියාව වැඩි. ඉතින් ඒක නිසා
ගර්භණී මවට සහ දරුවාට ඇගේ කුස තුල සිටින දරුවාට මෙය අනිසි ලෙස බලපාන්නට පුළුවන්. එම නිසා ගර්භණී මවක් නම් ඔබ විශේෂයෙන් සැලකිලිමත් වෙලා ඔබගේ නිවසටම වෙලා සිටිය යුතුයි. අත්‍යවශ්‍ය කාරණයකට හැර නිවසින් පිටතට යාම වළක්වා ගත යුතුයි. ඒත් එක්කම අපි සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාර්ගෝපදේශ වශයෙන් ලබා දීලා තියෙන මුව ආවරණය පැළඳීම, දෑත් පිරිසිදුව තබා ගැනීම සහ සමාජ දුරස්ථභාවය කියන දේ ආරක්ෂා කරගත යුතුයි. ඔබගේ නිවස තුල නිරෝධායනය වන යම්කිසි පුද්ගලයෙක් සිටිනවා නම් ඔහුගෙන් වෙන් වෙලා සිටීමට වග බලා ගත යුතුයි. ඒ වගේම ගර්භණී මවගේ නිවසේ පවුලේ සමාජිකයන් සියලු දෙනාමත් මේ පිළිබඳව ඉතා හොඳින් සලකලා බලලා ඇයගේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කිරීමට වග බලා ගත යුතුයි. ඒ වගේම ගර්භණී සමය තුල ඔබ නිවසේ රැඳී සිටින අවස්ථාවේ යම්කිසි සංකූලතාවයක් හෝ රෝග ලක්ෂණයක් එහෙම නැත්නම් අවදානම් ලක්ෂණයක් මතුවහොත් වහාම පෞල් සෞඛ්‍ය සේවා නිලධාරිනියව ප්‍රදේශයේ අමතලා අවශ්‍ය සේවාවන් ලබා ගන්න පුළුවන්. නැත්නම් 1999 සුවසැරිය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අදිසි ඇමතුම් වෛද්‍ය සේවාවට අමතලා අවශ්‍ය පහසුකම් අවශ්‍ය උපදෙස් ලබා ගැනීමට හැකියාවක් තිබෙනවා. ඔව් දැන් ඇත්තටම මෙහෙමයි සෞඛ්‍ය සේවය මේ අවස්ථාවේ දැනටමත් කටයුතු කරන්නේ සේවක කාර්ය මණ්ඩලයේ ඉතාමත් සීමිත පිරිසක් සමග විශේෂයෙන්ම ওই හෙද නිලධාරීන් ගේ ලොකු හිඟයක් රට තුල පවතිනවා. නමුත් අපි සෞඛ්‍ය සේවය අඩාල වෙන අවස්ථාවක් ලබා දුන්නේ නැහැ. නමුත් ඔබ දන්නවා මං හිතන්නේ අද චක්‍රලේඛයක් නිකුත් වේවි ගර්භණී කාන්තාවන්ට නිවස් වලට වෙලා ඒ කියන්නේ රැකියාවට වාර්තා නොකරන ලෙස චක්‍රලේඛයක් අද නිකුත් වෙන්නට නියමිතයි. මම හිතන්නේ ආයතන අධ්‍යක්ෂවරු සියලු දෙනාම මේ අවස්ථාවේ තම තමන්ට හැකි පමණින් කටයුතු කරලා තිබෙනවා. අර කලින් නිකුත් වූ චක්‍රලේඛය අනුව ගර්භණී කාන්තාවන්ට ප්‍රමුඛත්වය ලබා දීලා ඔවුන්ට පුළුවන් තරම් ගෙදර ඉඳන් වැඩ කිරීමට මේට හෝ ගෙදර නතර වීමට අවස්ථාව දෙන්න. එසේ නොහැකි අවස්ථාවක් තියෙනවා නම් මම හිතන්නේ අද චක්‍රලේඛයක් නිකුත් වීමට නියමිතයි. ඒ අනුව ඔවුන්ට ඒ සහනය ලැබේවි. හෙදියන්ටත් අදාළයි ඕනෑම ගර්භණී කාන්තාවකට ඒක අදාළයි. ඇත්තම කිව්වොත් මේ අවස්ථාව වන විටත් ගරු සෞඛ්‍ය අමාත්‍යතුමිය, සෞඛ්‍ය ලේකම්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරු ඇතුළු සියලුම දෙනා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළම නිලධාරියාගේ සිට පහළම බිම් මට්ටමේ නිලධාරියා දක්වාම සැදී පැහැදී කටයුතු කරනවා මේ ප්‍රතිකාර සේවාවන් ඉහළ නංවන්න. දිනෙන් දින අවශ්‍යතාවය අනුව අපි මේ ප්‍රතිකාර සේවාවන් වැඩි දියුණු කරන්නට කටයුතු කරනවා. අර කලින් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසු පරිදි මමත් සහභාගී වුණා පසුගිය දින දෙකක කාලය තුල කුරුණෑගල දිස්ත්‍රික්කයේ මාවතගම සහ නාරම්මල දිසා රෝහල්වල නිරීක්ෂණ චාරිකාවක මම හිතන්නේ හඬපට ඕගලන්ට අහන්න ලැබෙවි මේ අවසානයේ එම රෝහල්වල කොහොමද පහසුකම් දියුණු වෙලා තියෙන්නේ, තවදුරටත් කොහොමද මේ පහසුකම් වැඩි දියුණු වෙන්නේ, රෝහල් ඇඳන් කොච්චර වැඩි වෙනවද, එතකොට අධිසත්කාරයකක දැඩිසත්කාරයකක ඔක්සිජන් සැපයුම් මේ සියල්ල වැඩි කරමින් දිනෙන් දින රජය මෙම සත්කාර සේවාවන් වැඩි කිරීමට කොතරම් ව්‍යායාමයක් දරනවද කියන එක අපිට පැහැදිලි. ඉතින් අපි ජනතාවගෙන් බලාපොරොත්තු වන්නේ මේ සෞඛ්‍ය සේවා පද්ධතියේ තියෙන ධාරිතාවය. ඕනෑම රටක් ගත්තොත් එහෙම සෞඛ්‍ය පද්ධතියක ධාරිතාවය සීමිතයි. ඒක දියුණු රටක් හෝ වේවා, දියුණු වෙමින් පවතින රටක් හෝ වේවා, ඕනෑම රටක මේ ධාරිතාව යම් මට්ටමකට සීමා වෙනවා. එම සීමාව ඉක්මවා රෝගීන් වාර්තා වීම අවම කරගත්තොත් අපේ සෞඛ්‍ය අමාත්‍යාංශයට මෙම රෝගීන් පිරිස පාලනය කරගන්නට ඔවුන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමට තාමත් ශක්තිය තියෙනවා. ඉතින් කිසි කෙනෙකු බය විය යුතු නැහැ. මෙම රෝගය පාලනය කිරීමට අවශ්‍ය උපදෙස් උදව්ව තමයි අපි මහජනතාවගෙන් බලාපොරොත්තු වෙන්නේ. ඒ සඳහා මේ සරල ක්‍රියාකාරකම් කිහිපය කරලා මේ සමාජ වගකීම ඔබ ඉටු කරන්න කියන එක ඉතාමත් ආයාචනාත්මකව ඉල්ලා සිටිනවා. ඔබට කරන්නට තියෙන්නේ හැකි සෑම අවස්ථාවකම
තමාගේ නිවස තුලටම වෙලා රැඳී සිටීම අත්‍යවශ්‍යම කාරණයකට සෞඛ්‍යමය හේතුවකට අත්‍යවශ්‍ය රැකියාවකට වගේ අවස්ථාවකට මිස නිවසින් පිටතට යාම වළක්වා ගත යුතුයි. එසේ යනවා නම් මුවාවරණය නිසි ප්‍රමිතියකින් යුතු මුවාවරණයක් නිවැරදි ලෙස නිරතුරුවම පැළඳ සිටිය යුතුයි. ඒත් එක්කම ඔබගේ දෑත් අනවශ්‍ය ලෙස පෘෂ්ඨ ස්පර්ශ කිරීම වළක්වා ගත යුතුයි. එසේ ස්පර්ශයක් සිදුවනවා නම් නිතරම ඔබේ දෑත් සබන් යොදා එසේත් නැතිනම් විෂ බීජනාශක දියරයක් යොදා පවිත්‍ර කරගත යුතුයි. ඔබ කිවිසෙන විට වැලමිට භාවිතා කළ යුතුයි. ඒත් සමගම පුද්ගලයන් අතර පුළුවන් තරම් දුරස්ථභාවයක් මේ මීටරයක් නෙමෙයි පුළුවන් තරම් දුරස්ථභාවයක් පවත්වා ගත යුතුයි. ඒත් එක්කම විශේෂයෙන්ම සංවෘත අවකාශ දැන් මේ කාමරය ගත්තොත් මේකේ සංවෘත තත්ත්වයක් තියෙනවා නම් වායු සමීකරණය කරලා තිබෙනවා නම් මෙම වෛරසයේ පැතිරීම යම් තාක් දුරකට වැඩි වෙන්නට පුළුවන්. ඉතින් ඒක නිසා පුළුවන් තරම් විවෘත අවකාශ භාවිතා කළ වල සිටිය යුතුයි. සංවෘත අවකාශයකට යනවා නම් සීමිත අවකාශයකට යනවා නම් ඔබ හිතේ ධාරණය කරගත යුතුයි. මෙහි තිබෙන වායු සමීකරණ යන්ත්‍ර අක්‍රිය කරලා ජනෙල් දොරවල් විවෘත කරලා හොඳට වාතාශ්‍රය ඉරේලි ලැබෙන පරිදි විවෘත කරලා ඒ අවකාශ භාවිතයට ගන්න. ඉතින් මේ සරල ක්‍රම පිළිවෙත් අනුගමනය කරලා ඔබට පුළුවන් නම් මෙම වෛරසයේ ශීඝ්‍ර ව්‍යාප්තිය පාලනය කර ගැනීමට සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ඔබ වෙනුවෙන් සැදී පැදී සිටිනවා. ඔබට අවශ්‍ය ප්‍රතිකාර සේවා ටික ලබා දීලා ඔබට නිරෝගී සුවය ලබා දෙන්නට. එන්නත්කරණය ඔබ සියලු දෙනාම දන්නවා රජය මගින් මුලින්ම ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනිකා එන්නත ලබා දුන්නා කොවිෂීල්ඩ් එන්නත. ඒකේ මං හිතන්නේ මාත්‍රා අපි මුලින්ම ලබා දීලා දැන් දෙවෙනි අවස්ථාවේදී සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ දෙවෙනි වටයත් ලබා දුන්නා. දැන් මේ අවස්ථාව වන විට රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් එන්නත සහ චීනයේ නිෂ්පාදිත සයිනෝෆාර්ම් එන්නත මේ අවස්ථාවේ ලබා දෙනවා. විශේෂිත හඳුනාගත්ත දැඩි අවදානම් සහිත ප්‍රදේශවල ජනතාවට තමයි මේවා මුලින් ලබා දෙන්න කටයුතු කරන්නේ රජය විසින්. ඒ අනුව මේ අවස්ථාවේදී එන්නත් කරන කටයුතු සිදු වෙමින් පවතිනවා. වයස් පරතරය කියන්නේ මේ අවුරුදු 30ට වැඩි 60ට නමුත් දැනටත් සිදුවන්නේ ඒ 30යි 60යි අතර වයස් පරතරයට තමයි. ඔව්. නෑ දැනට යන්නේ එකම වයස් පරතරය යන්නේ 30 සහ 60 අතර තමයි දැනටත් දෙන්නේ. ඉදිරියට එන්නත් වලද නෑ මම දන්න තරමින් මගේ තියෙන දැනුම අනුව නම් මම දන්නේ ෆයිසර් එන්නත කොහොමද ලබා දෙන්නේ ඒ වගේ આવොත් කියලා. ඒ පිළිබඳ ඇත්තටම වසංගත වේද විද්‍යාඥයෙක්ගෙන් තමයි ඇසිය යුත්තේ. මම දන්න දැන් ඔය දැන්ට ලබා දීපු ඒවා නම් ඒ වගේ වයසක් වෙනස් වුන්නේ නැහැ. ඔව් දැන් මෙහෙම එකක් තියෙනවා. දැන් අපි පළවෙන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනිකා මාත්‍රාවන් ලබා දුන්නා සාමාන්‍ය ජනතාවට. නමුත් එහි දෙවන එන්නත ලබා ගැනීමේ ඔබ මම සියලු දෙනාම දන්න අපහසුතාවයක් තිබෙනවා. ඒ එන්නත අපි ලබා ගත්තේ ඉන්දියාවේ සීරම් ඉන්ස්ටිටියුට් කියන එකෙන්. මේ ඉන්දියාව ලක් වෙලා තියෙන දැඩි අවදානම් තත්ත්වය අනුව උන්ට එම එන්නත් නිපදවා ගැනීම හෝ වෙනත් රටකට පරිත්‍යාග කිරීමේ හැකියාවක් මේ අවස්ථාවේ නැහැ. එම නිසා මෙම එන්නත ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමේ යම්කිසි අපහසුාවක් අවිනිශ්චිත බවක් තිබෙනවා. නමුත් රජය මේ අවස්ථාවේ දීපාර්ශ්වික වශයෙන් වෙනත් එම එන්නත නිපදවන රටවල් සමග සාකච්ඡා කරමින් මෙම එන්නත ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සඳහා අවශ්‍ය මුලපිරීම කරලා තිබෙනවා. නමුත් දැන් මේ ලෝකයේ විවිධ රටවල් වල මෙම එන්නත් මිශ්‍ර කර ලබා දීමේ හැකියාව පිළිබඳව අධ්‍යයනයන් කරමින් පවතිනවා. ඒ කියන්නේ සමහර වෙලාවට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනිකා එන්නත පළවෙනි මාත්‍රාව ලබා දුන් කෙනෙකුට වෙනත් වර්ගයක එන්නතක් ලබා දීමේ හැකියාව සමහර රටවල් වල එසේ කරලා තියෙනවා. මොකද එන්නත් සැපීම අපේ රටට පමණක් නෙවෙයි දියුණු රටවල් වලට පවා මේ එන්නත් ලබා ගැනීම විශාල අර්බුදයක් වෙලා තිබෙනවා. ඉතින් එම පරීක්ෂණ මේ අවස්ථාවල් වලදී අධ්‍යයනයන් මේ අවස්ථාව වන විටත් දියුණු රටවල් වල සිදු වෙනවා. ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය එම අධ්‍යයනයනුත් සලකලා බලලා ඉදිරියේදී වසංගත රෝග විද්‍යා අංශය තීරණයක් ගනීවි මෙම පළවන මාත්‍රාව ලබා දුන්න අයට වෙනත් එන්නතක් ලබා දීමට හැකියාවක් තිබෙනවාද? එසේනම් ඒ අවශ්‍ය කටයුතු සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් සිදු කරයි.
නෑ මේ ප්‍රමුඛතාවය ලබා දීලා මේ අවස්ථාවේ ගහන්න අපිට නියම කරලා තියෙන්නේ 30 60 තමයි. නමුත් එයින් පසු තීරණය ගනීවි වසංගත වේද විද්‍යාංශයෙන් 60ට වැඩි පුද්ගලයන්ට ලබා දීමට. ඔව් එහෙම වාර්තා වීම තිබෙනවා. නමුත් මෙම එන්නත ලබා ගැනීමෙන් කිසිම එන්නතකින් 100% රෝගය නැවත ආසාදනය වීමක් වළක්වනවා කියලා එහෙම දත්ත නැහැ. නමුත් ඒ රෝගය වැළඳීමෙන් පසු ඔබගේ රෝග ලක්ෂණ තීව්‍ර රෝග ලක්ෂණ සමග රෝගයේ වාර්තා වීම හෝ දැඩි සත්කාර ඒකකවල ඔක්සිජන් ප්‍රතිකාර ලබා ගැනීමට යොමු වන අවස්ථාවන් 100%ක්ම වගේ මේ සෑම එන්නතකින්ම අඩුයි. ඒ කියන්නේ ඔබට සමහරලාට එන්නතෙන් ලබා ගැනීමෙන් පසු වුණත් දෙවන වර ආසාදනයක් වෙන්නට පුළුවන්. මේ ඒ අවස්ථාවේදී ඔබට නිකන් කැස්සක් සෙමක් ඒ වගේ ඇති වෙනවා මිසක් දරුණු රෝග ලක්ෂණ ඇති වෙලා අසාධ්‍ය තත්වයකට පත්වන්නේ නැහැ. නෑ තරුණ ප්‍රජාවට වැඩියෙන් බෝ වෙනවා කියන එක නෙමෙයි. නමුත් මේකෙදි තරුණ ප්‍රජාවත් වැඩිහිටි ප්‍රජාවත් සියලුම වයස් කාණ්ඩ බොහෝ සෙයින් මෙම පළවන අවස්ථාවේ තිබුණු ප්‍රභේදයන්ට වඩා මෙම ප්‍රභේදයේදී සියලු දෙනාටම මේ වෛරසය ශීඝ්‍රයෙන් පැතිරෙන ස්වභාවයක් තමයි තියෙන්නේ. ඒක තරුණ වැඩිහිටි සියලු දෙනාම ඒකට එකතු වෙලා ඉන්නවා. මම හිතන්නේ අවසානයේ මට පුළුවන් නම් අපේ අර වීඩියෝ පටයක් තිබෙනවා වීඩියෝ නෙමෙයි ශබ්ද පටයක් පුළුවන් නම් ඒක මම මාවතගම නාරම්මල රෝහල් වලට ගියාම මම හිතන්නේ මේක ඕගොල්ලෝ ප්‍රචාරය කළොත් එම රෝහල් වල වෛද්‍ය හෙද සහ අනෙකුත් කාර්ය මණ්ඩල වලට ලොකු ධෛර්යමත් කිරීමක් වෙයි. ඔවුන් අපටත් වඩා දිවා රැ නොබලා ලොකු කාර්යභාරයක් කරනවා. මේ ඔවුන් ගැන එම COVID-19 ආසාදිත රෝගීන් අපේ වෛද්‍යවරු හෙද නිලධාරීන් ඇතුළු සියලු දෙනාම කනිෂ්ඨ කාර්ය මණ්ඩලය ඇතුළු සියලු දෙනාගේම ලැබිච්ච සහයෝගය කොහොමද රෝහලෙන් සැපෙන පහසුකම් ගැන වගේ අදහස මට කියන්න. ඉතාලම ඉහළයි. මට මම ඒක කියන්න මේ ස්ථානෙන් මම ඩිස්චාර්ජ් කළා මෙතන යනකොට මම මේගොල්ලන්ට මට කියන්න පුළුවන් මම බුදුබව ලැබේවා කියන එක තමයි. මම මෙතන තේනකොට මට ඇඟිලි හයියක් තිබුණේ මම හිතුවේ මම නැරෙයි කියලා. ඒ වුණාට මෙතනට ආවට පස්සේ මෙතන හිටපු ડોක්ටර් අපේ මිස්ලා අපට ආදරෙන් සැලකනවා. මෙච්චර වසංගතයක් හැදිලාව අපිව ෆෝන් කරලා එහෙම අපිට දුෂ්ට විදිහට සැලකුවේ නැහැ. හරිම ආදරෙන් සැලකුවා. මේ මාවතගම රෝහලට එන්න ලැබිච්ච එක මම හිතන්නේ මගේ පෙර වාසනාවක් කියලා. මම අද වෙනකොට හුඟක් සුවයි. අද දැන් ගෙදර යන්න බලාපොරොත්තු වෙමින් හිටියා. නමුත් හෙට වෙනකම් මම කියාගන්නවා කියලා කිව්වා අපේ ડોක්ටර්. ඉතින් ඒගොල්ලන්ට බුදුබව ප්‍රාර්ථනා කරනවා මේ ලැබි අපිට මේ කරන සේවය වෙනුවෙන් මරණාසන්න රෝගයක් ලෝකයක් අඬවපු රෝගයක් නෙමෙයි. ඔබතුමා කොච්චර දවසක්ද මෙහාට ඇවිල්ලා? 27 තමයි PCR කරලා ආවේ. ඔව් මට කියන්න දැන් ওই කාල සීමාව තුල නාරම්මල දිසාරෝහලට ඇතුල් වෙච්ච දවසේ ඉඳලා ආවෙන් පස්සේ මට හුස්ම ගන්න බැරි වුණා. ඔක්සිජන් දුන්නා. එක දිගටම ඔක්සිජන් දුන්නා. මම මැරිලා හිටියේ. ඇත්තම කිව්වොත් මැරිලා හිටියේ. මම ජීවත් වෙයි කියලා මම හිතුවේ නෑ. ICU බෙඩ් එක යවන්න හැබැයි මේ ડોක්ටර් නාමල් ඒ වගේම මේ බාර අරගෙන අපි කොහොම හරි මේව මෙහෙ කොට දාමු කියන එක මේ රෝහල් කාර්ය මණ්ඩලයේ සියලු දෙනා රැය දවල් නැතු ඔක්සිජන් ටැංකිය අරගෙන ඇවිල්ලා මේ ජීවිතේ කොට දැම්මා මගේ. ඒකට මට ඒකට දෙන්න වචනයක් නැහැ. ඒ තරම් මම නාරම්මල් රෝහලට ණය ගැති. මාවතගම හොස්පිටල් එකේ අපේ වෛද්‍යවරු හෙද නිලධාරීන් ඇතුළු සියලු දෙනාම කනිෂ්ඨ කාර්ය මණ්ඩලය ඇතුළු සියලු දෙනාගේම ලැබිච්ච සහයෝගය කොහොමද රෝහලෙන් සැපෙන පහසුකම් ගැන වගේ අදහස මට කියන්න. ස්තුතියි. ඒ ඔබ සවන් දුන්නේ මාවතගම දිසාරෝහල සහ නාරම්මල දිසාරෝහලේ COVID-19 ආසාදනය වෙලා පැමිණි රෝගීන් නිවස් වලට යාමට පෙර ඔවුන්ට ලැබුණු රෝගී සත්කාරය පිළිබඳ වෛද්‍ය කාර්ය මණ්ඩලය, හෙද කාර්ය මණ්ඩලය සහ අනිකුත් කාර්ය මණ්ඩල ඔවුන්ට මේ වසංගත තත්ත්වයක් පැවති අවස්ථාවේ වුණත් ඔවුන්ට සත්කාර කරපු ආකාරය පිළිබඳ ප්‍රශංසාත්මකව ඔවුන් කතා කරපු ආකාරය. ඉතින් ඔබ සියලු දෙනාට මම මේ අවස්ථාවේ ස්තුතිවන්ත වෙනවා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය වශයෙන් මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වීම ගැන. ස්තුතියි.